පෙරියුළු කුලමේ ධම්මික හාමුදුරුවෝ කැරන්වත අශෝකාරාම විහාරස්ථානයේ තමයි අවුරුදු 30ක කාලයක ඉඳලා වැඩ වාසය කරන්නේ. එදා මෙදා තුර කාලය තුල ජනාධිපතිවරයෙක් වශයෙන් උත් අගමැතිවරයෙක් වශයෙන් උත් රටට අනුපමේය සේවයක් ඉටු කළ රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතානන් හිටපු කාලේ තමයි මේ ජනපදය වෙන් කරලා මිනිස්සුන්ට අපේ පෙස්ටස් පෙරේරා ඇමතිතුමාගේ කාලයේදී ජනතාවට බෙදලා දුන්නේ. ඉන් අනතුරුව ජනපද වාසීන්ට මේ විහාරස්ථානයත් මෙතන භූමියක් හැටියට විහාර භූමියක් හැටියට ස්ථාපනය කරන්නට අවශ්‍ය මූලික යටිතල් පහසුකම් ලබා දෙමින් ඒ අවධියේ කටයුතු කළා. ප්‍රේමදාස ශ්‍රීමතානන් හිටපු කාලයේදී ඒ කරන ලද අනුපමේය සේවයට නොදෙවනි සේවයක් අපේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාණන් පසුගිය කාලේ මන්ත්‍රීවරයෙක් හැටියටත් ඒ වගේම අමාත්‍යවරයෙක් හැටියටත් ඊටාත්ම වටිනා කියන සේවයක් කරන්නට ආරම්භ කරගෙන ආපු වකවානුව තුළ තමයි මේ පිටිපස්සෙන් පේන සිසුදහම් සෙවන නැමැති දහම් පාසල් 1000කට ශාලා පහසුකම් ලබා දීමේ කටයුතු කරන්නට ආරම්භ කළේ. එයින් ශාලා සම්පූර්ණයෙන්ම 300 ගණනක් පමණ නිමා කරන්නට එතුමාණන්ට හැකියාව ශක්තිය ලැබුණා. පසුගිය ජනාධිපතිවරණය තෙක් ඉන් අනතුරුව එතුමාණන්ගේ විශේෂයෙන් කාලයේ සේවාව සංස්කෘතික අමාත්‍යාංශය යටතේ සිද්ධ වුණේ. මා හිතනවා අපි දහම් පාසල් කරගෙන යන ඉතාමත්ම දුෂ්කරතා මැදෙහි මොකද ළමයින්ට ශාලා පහසුකම් නැතුව සමහරට බෝධිමළුවේ එහෙම නැත්නම් අඹගස් යට ඔය විදිහට තමයි පන්ති පවත්වාගෙන ගුරු මණ්ඩලයත් සමග කටයුතු කරගෙන එන්නේ. එය මනාව අවබෝධ කරගත්ත අමාත්‍යවරයෙක් හැටියට සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු කාලයේදී එතුමාණන් දහම් පාසල් 1000කට මෙවැනි වූ ශාලා පහසුකම් සූදානම් කරගෙන නිමා කරගෙන එතුමාණන් පැමුණුණා. මෙම ශාලාවත් අපිට කෝටියක් වටිනවා. මොකද අවුවට වැස්සට ආවරණය වෙමින් ළමයින්ගේ ඉගෙනීම් කටයුතු ධර්ම ඥානය වෙනුවෙන් ළමයින්ට අවශ්‍ය කරන දහම් පාසල් දැනුම ලබා දෙන්නට කරන ලද මේ මෙහෙය පිළිබඳව මතක් කරන්නේ පුණ්‍යානුමෝදනා පූර්වකව. මොකද පින්කමක් මේක මහා පින්කමක් කාට වුණත් සෙවණක් ලබා දෙන්නට කටයුතු කිරීම. ඒ මා හිතන්නේ එතුමාණන්ට ආවේ පියාණන්ගෙන්. සැමට සෙවණ කියන සංකල්පයේ මත ප්‍රේමදාස ශ්‍රීමතානන් එදා ජනතාවට ගම්මුදාව ආදී ඒ සංකල්ප වලින් විශාල වශයෙන් නිවෙස් තනා දෙමින් කටයුතු කළා. මෙතුමාණන් දැයේ දූ දරුවන්ට බෞද්ධ පුනරුදය සඳහා එතුමාණන් හොඳ පාරම්පරික බෞද්ධයෙක් හැටියට දහම් පාසල් 1000කට මේ විදිහේ ශාලා පහසුකම් සපයාගෙන ආවා. නමුත් එය මේ වෙන විට අතරමඟ නතර වෙලා තියෙනවා. මා ඉල්ලා හිටින්නේ ඉදිරියේදී එතුමාණන්ට මෙවැනි වූ තවත් සත් සේවාවන් කරගෙන යන්නට කාය ශක්ති චිත්ත ධෛර්ය පිරිස් බලය ඒ වගේම අවශ්‍ය රාජ්‍ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවක් කරමින් වර්තමාන රාජ්‍ය කටයුතු සිද්ධ කරන ඒ වගේම මේ දහම් පාසල් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුත් දැන් ඉන්නවා. එනිසා අමාත්‍යවරුන්ටත් මා සඳහන් කරන්නේ ඉදිරියේදී දහම් පාසල් නගා සිටවන්නට තම තමන්ගේ රාජ්‍ය බලය යොදවමින් ඒක සේවාවක් පමණක් නෙමෙයි පිනක් හැටියට සලකාගෙන කටයුතු කරනවා නම් හොඳයි කියන අදහස මා ඉදිරිපත් කරමින් මාගේ මේ කෙටි දැනුම් දීම එහෙම නැත්නම් හඳුන්වා දීම මා නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හිතවත් මිත්‍රවරුනි,
සමගි ජන බලවේගය අපේ දේශපාලන ගමන දේශපාලන බලවේගය අපේ පක්ෂයේ ග්‍රාමීය නාගරික කුඩා ගම්මාන උපනගර යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් අද දවසෙත් හෙට දවසෙත් වායම පළාත් සභා බල ප්‍රදේශයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන මොහොතේ තාමත්ම සතුට වෙනවා අශෝකාරාම විහාරස්ථානයට පැමිණිලා අපි ආරම්භ කරපු සිසු දහම් සෙවන වැඩසටහනේ දහම් පාසල් ශාලාවකුත් සිසු අයිතියට පත් කරලා මේ විහාරස්ථානය වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබීම ගැන වෙන්නප්පු ආසනය ගැන කතා කරනකොට අපිට කවදාවත් අමතක කරන්නට බැරි නාමය ෆෙස්ටස් පෙරේරා නාමය. ෆෙස්ටස් පෙරේරා මැතිතුමාව එදා අපේ රජයක් තුල හැඳින්වුවේ වැඩකාර ඇමතිවරයා හැටියට. විශාල වැඩ කොටසක් කරපු ඉතාමත්ම විශිෂ්ට මහජන නියෝජිතයෙක් හැටියට. එතුමාගේ පුතත් සමග එක්රප්පුහා මේ මැතිතුමත් සමග අපේ පළාත් සභා පළාත් පාලන ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලත් සමග සමගි ජන බලවේගය ශක්තිමත් කරන්නට ලංකාවේ ප්‍රබලතම දේශපාලන යාන්ත්‍රණය නිර්මාණය කරන්නට අපි අද පුත්තලම් දිස්ත්‍රික්කයේ පුරාවටම මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මාස 6ක් වයස ඇති අපේ පක්ෂය 6න් 4ක්ම ලොක්ඩවුන් ෂට්ඩවුන් ගෙදර ඇතුලේ හිටියේ. මාස 2ක මැතිවරණ ව්‍යාපාරයක් කරලා 27,70,000කට වැඩි ඡන්ද අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක් 23.9ක ඡන්ද ප්‍රතිශතයක්. කොටින්ම කිව්වොත් SWRD බණ්ඩාරනායක මැතිතුමාටත් බැරි වුණා පළවෙනි වතාවට ඡන්දය කරලා මේ වගේ ලොකු ප්‍රගතියක් ලබා ගන්න. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අපි වාර්තාවක් තියලා තියෙනවා. ඒ වාර්තාව තමයි ලියාපදිංචි වෙලා කෙටි කාලයක් තුල මැතිවරණයකට මුහුණ දීලා මේ වගේ ප්‍රගතියක් ලැබපු දේශපාලන බලවේගයක් පක්ෂයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තිබිලම නැහැ. එහෙනම් අපි සමගි ජන බලවේගය මේ මොහොතේ විපක්ෂයක් හැටියට රටට විශිෂ්ට සේවාවක් කරන රට ගොඩනගන අගයක් එකතු කරන ප්‍රගතියක් ඇති කරන ප්‍රගතිශීලී නූතනවාදී දේශපාලන බලවේගයක් බවට අපි කටයුතු කරනවා. හැම වෙලාවෙම හරි දෙයට අපි පෙනී සිටිනවා. හොඳ දෙයට හොඳයි කියනවා. වැරදි දෙයට වැරදි කියනවා. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැනත් අන්න එහෙමයි. හැම දෙයකටම විරුද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුවෙන් හොඳ දෙයක් කරොත් ඒකට අපි උදව් කරනවා. ඒක තමයි නූතනවාදී විපක්ෂයක් කරන්නට ඕන. මෑත කාලේ නම් අපිට හොඳක් දකින්නට ලැබිලා නැහැ. නමුත් හොඳ දෙයක් වුණොත් හොඳ දෙයට හොඳයි කියන. වැරදි දෙයක් සිදු වුණොත් අනිවාර්යයෙන්ම වැරද්ද පෙන්නලා දීලා විකල්පයකුත් ඉදිරිපත් කරලා හැම මොහොතකදීම හැම අවස්ථාවකදීම අපි ජනතාවත් එක්ක හිට ගන්නවා. අපි රට වෙනුවෙන් හිට ගන්නවා. රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව, බහුමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, රට සුරක්ෂා කිරීම මේවා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා පමණක් නෙවෙයි
ඒ වෙනුවෙන් සටන් කරන්නට අපි සූදානම්. එනිසා මිත්‍රවරුනි අද අපි රට ගැන හිතනකොට හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. බොහෝ අවස්ථාවල අපිට දකින්නට ලැබෙන්නේ දේශපාලන ටෙලිඩ්‍රාමා බොහෝම ලස්සනට කතාව හදලා නළුව නිර්මාණය කරලා බොහොම ලස්සන ටෙලිඩ්‍රාමා ක්‍රියාත්මක වෙනවා. 5 වෙනි මණ්ඩලයේ 6 වෙනි මණ්ඩලයේ 7 වෙනි මණ්ඩලයේ සුපිරි මණ්ඩලයේ චිත්‍රපට අපිට දකින්නට ලැබෙනවා. හැම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ ජනතාව මුලා කරන්න. දැන් බලන්න මිත්‍රවරුනි 20 වෙනි සංශෝධනය කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙනවා. රටේ උත්තරීතර නීතිය වෙනස් කරන්න. මේකද රටේ ප්‍රමුඛතාවය. අද අපේ රට සංවර්ධන ශාස්ත්‍රයේ පහළටම වැටී යනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වීගෙන යනවා. හැබැයි නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට ගේන ප්‍රධානතම යෝජනාව තමයි 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් පහුගිය මැතිවරණ කාලේ කතා වුණු මාතෘකා දිහා බලනකොට 20 වෙනි සංශෝධනයක් ගැන කතා කරේ නෑනේ. 24 පෑම කතා කරේ පාසුකු ප්‍රහාරය ගැනනේ. එතකොට හරිනම් අද ගේන්නට ඕන පළවෙනි නීතිය මොකක්ද? මම විශ්වාස කරන ආකාරය. අපිට ශක්තිය තිබුණා නම් අපිට හයිය තිබුණා නම් සමගි ජන බලවේගය ගැන පළවෙනි නීතිය තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු සැලසුම් කරපු දශමයකින්වත් ගෑවුණු ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම මරණීය දඬනය ලබා දී. ඔන්න රටේ ප්‍රමුඛතාවය. ඔන්න ජාතික න්‍යාය පත්‍රයේ එකටම තිබෙන්නට ඕන දේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු අයට මරණීය දඬනය ලබා දී. ඒක අපි විශ්වාස කරන්නේ. ත්‍රස්තවාදයට කුඩු ජාවාරමට සම්බන්ධ ඒ අත්ොන්ට දෙන්න ඕනේ සිංගප්පූරුවේ සැලකිල්ල. මොකද්ද හෙරොයින් ජාවාරම කරන අයට සිංගප්පූරුවේ ලබා දෙන සැලකිල්ල? කෙලින්ම මරණීය දඬනය. ඇමරිකාවේ ජනාධිපති කෝල් කරලා කිව්වත් අනේ අපේ පුරවැසියව බේරලා දෙන්න මරණීය දඬනයෙන්. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිතුමා කිව්වා ඇමරිකාවේ ජනාධිපතිතුමාට ඔබගේ දේ බලා ගන්න ඔබගේ රටේ දේවල් බලා ගන්න මම මගේ රටේ දේවල් බලා ගන්නම් කියලා අර කුඩු ජාවාරම හෙරොයින් ජාවාරම කරපු ඇමරිකානු ජාතිකයව පෝරකේට යවුවා. මරණීය දඬනය ලබා දුන්නා. දැන් අපේ රටේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා ඡන්දේ කාලෙට. දැන් මොනවද මිත්‍රවරුනි ඡන්දේ කාලේ පාස්කු ප්‍රහාරය ගැන නොකිව්වේ? මොකද රිෂාඩ් බරූරින්ද කිව්වේ? මල්ලි සම්බන්ධයි කිව්වා පාස්කු ප්‍රහාරයට. ඒ ටෙලිඩ්‍රාමා එක බොහොම ලස්සනට ක්‍රියාත්මක කරා ඡන්දේ කාලේ. මහ ජනතාව රවට්ටන්න. දැන් මොකද කියන්නේ? කිසිදු සාක්ෂියක් නැහැ. කිසිදු සම්බන්ධයක් නැහැ. රිෂාඩ් බදූර්දීන්ගේ සහෝදරයා නිදොස් කොට නිදහස්. හැබැයි ඡන්දේ කාලේ අර 5 වෙනි මණ්ඩලයේ 7 වෙනි මණ්ඩලයේ චිත්‍රපටයේ ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. පාස්කු ප්‍රහාරයේ මහා මොළහරුවන්. ඉතින් මම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා මේ දේශපාලන විකට රංගන නතර කරලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ සැලසුම් කරපු ඒ නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරය
ක්‍රිඩියත් කරපු ඒ සියලුම දෙනාට නීතිය හමුට ගෙන ඇවිල්ලා සිරදනුවම නෙවෙයි මරණීය දඬුවම ලබා දෙන්නට ඕන. ඒක පාඩමක් කරගන්නට ඕන අනෙකුත් සියලුම දෙනාට. මේ වගේ නීච ත්‍රස්ත ක්‍රියාවන් වලට සම්බන්ධ වුණොත් මේක තමයි අත්පත් වෙන ඉරණම. අන්න ශක්තිමත් දේශය. අන්න ශක්තිමත් ශ්‍රී ලංකාව. නමුත් මේ ශක්තිමත් ශ්‍රී ලංකාව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බොරුවට චිත්‍රපට හදනවා. ඡන්දේ කාලේ 24 පැයම කතා කරේ පාස්කු ප්‍රහාරය ගැනනේ. දැන් මොකද? දැන් ඡන්දෙන් පස්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කිව්ව කට්ටියට දැන් කියනවා නෑ කිසිම සම්බන්ධයක් නැහැයි කියලා නිදහස් කරනවා. මාස 5ක් හිරේ තියාගෙන අර දේශපාලන විකටරංගනේ ක්‍රියාත්මක කරා. රටේ ජනතාවත් සමහර විට හිතන්නට ඇති බහුතරයක් මගේ අම්මේ මේ බලන්නකො මේ මහා රකුසෝ ටික. දැන් රකුසොන්ට මොකද වෙලා තියෙන්නේ? රකුසෝ පූස් පැටියෝ කියලා ආණ්ඩුවම කියනවා. මොකද්ද මේ විහිළුව? මෙහෙම හැසිරෙන්නේ ඇයි? හිතන් ඉන්නවා මේ රටේ ඉන්නේ කියන හැම දෙයක්ම විශ්වාස කරන මෝඩ ජනතාවක් කියලා. එහෙම හිතනවා ඇති. නමුත් මම පැහැදිලිවම කියනවා අපේ රටේ ජනතාව මෝඩ ජන කොට්ටාසයක් නෙවෙයි. ඊ타මත්ම බුද්ධිමත් ජන කොට්ටාසයක්. මේ මැතිවරණ කාලේ නටපු නැටිල්ල ඒ කරපු රැවටිල්ල අපේ ජනතාව අමතක කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා නිසි වේලාවට නිසි කලට නිසි ලෙසට ඒවට ප්‍රතිචාර දක්වයි. ඒ නිසා මිත්‍රවරුනි හොඳට මතක තියාගන්න මේ ආණ්ඩුවෙන් නම් මේ රජයෙන් නම් තමුන්නාසලට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ඕන්නම් හෙට අනිද්දාට ටේප් පටි ටිකක් තමුන්නාසලට බෙදලා දෙයි. පොළට යනකොට පොල් ගෙඩි ටික මැනලා ගන්න. දැන් 69 ලක්ෂයක් වරම් ලබා දුන්නේ පොල් ගෙඩි මැනලා ගන්නනේ. මෙන්න අද රටපත් වෙලා තිබෙන ඉරණම. ජනතාවට ජීවත් වෙන්නට බෑ. ඉහළ ජීවන බරක් උහුලන්නට බෑ. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ සමගි ජන බලවේගයේ අපි සූදානම්. අපි ලෑස්ති. පොදු ජනතාවගේ හඬ බවට පත් වෙලා ඔබලාගේ දුක කඳුල වේදනාව මැති සභාවේ නියෝජනය කරලා අනාගත පළාත් සභාවේ නියෝජනය කරලා පළාත් පාලන ආයතනවල නියෝජනය කරලා සත්‍යවාදී පිරිසිදු සංවර්ධිත රාජ්‍ය පාලනයක් මේ රටට ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම්. කරුණා කරලා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කියන්නා කෙසේ කීවත් අසන්නා සහ බලන්නා බුද්ධිමත්ව අහන්න බලන්න ඔය විවිධ අවස්ථාවන් වලදී රට මංමුලා කරන බොරුකාර වංචාකාර ප්‍රවෘත්ති වලට රැවටෙන්නේ නැතුව තමුන්නාන්සලා රට ගැන හිතලා රටේ අනාගතය වෙනුවෙන් සුදුසු තීන්දුවක් ගන්නට සූදානම් වන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ සෑම සියලු දෙනාටම